හරි පොළව අභ්‍යන්තරයේ භූතාපය අර හොයාගෙන ඉවරලා ඒක මොකද කරන්නේ? ඒවට සිසිල් ජලය ඇතුළට පොම්ප කරනවා. ඒ අභ්‍යන්තරයට පොම්ප කරනවා. අභ්‍යන්තර පොම්ප කරාම ඒක අධික තාපය නිසා මොකද වෙන්නේ? අර ජලය හිමාලය බවට පත් වෙනවනේ. ඒ හිමාල කොහොමත් ඉදිරියට එනවා. දන්නවනේ හිමාල කුඩ උඩට එනවනේ. එහෙනම් ජලය භූතාපයේදී ජලය ඇතුළට යවනවා. ජලය ඇතුළට යවලා මොකද වෙන්නේ? හිමාලය වෙන වාෂ්ප ජලය මොකද ඉහළට එනවා. ඒ ඉහළ එන ජලය මොකද කරන්නේ? ඒවට නල වලින් එළියට අරන් ඉවරලා එයාලා මොකද කරන්නේ? තලබම්බරයකට සම්බන්ධ තලබම්බරේ කැරකෙනවා. ඒ තලබම්බරේ කැරකුණාට වැඩක් නැහැ. තලබම්බරට සම්බන්ධ වූ ජනක යන්ත්‍රයෙන් තමයි කැරකෙන්නේ. අන්න ඔය වගේ නම් මොකද කරන්නේ? ඔක්කොම ටික අපි විස්තර කරන්න ඕනේ. එකිනෙක අපි විස්තර කරමු. එහෙනම් සුළඟ වගේ මුලින්ම තියෙන විදුලි නිපද වීමට ඒක ලියන්න. ඒක ලියුවනේ සුළඟේ චාලක ශක්තිය. සුළඟේ චාලක ශක්තිය නිසා තලබම්බරයක් කරකවා ඒට සම්බන්ධ ජනක යන්ත්‍රය මගින් ප්‍රත්‍යාවර්ත ධාරාව නිපදවීම. මේක පොඩ්ඩක් කියන්න ඕන. 2015 ඕක ඇහුවා. පාස් පේපර් කරත් ලියන්න වෙනවා. නෑ හැම එක්කෙනාටම ලියන්න පුළුවන්. ඔය නෝට් එකේ කටපාඩම් කරගෙන මේ විදිහට ලියන්න නැතුව ඔයාලට කියන්න පුළුවන් නේ. එහෙනම් සුළඟ කියන්නේ සුළඟේ චාලක ශක්තිය නිසා තලබඹරයක් කරකවා ඒට සම්බන්ධ ජනක යන්ත්‍රය මගින් එහෙනම් අපි මේ කරන්නේ පුනර්ජනනීය ශක්ති ප්‍රභව. පුනර්ජනනීය ශක්ති ප්‍රභව වල අපිට දැන් ඔයාලා මාතෘකාලේ යන පුනර්ජනනීය ශක්ති ප්‍රභව කියලා. පුනර්ජනනීය ශක්ති ප්‍රභව කියලා ලියලා ඒ අර්ථය ලියන්න ඕනේ සුළඟ මගින් විදුලිය නිපදවීම. ඔව් වේගය වැඩි කියනවා නේද? ඔයාලා ලියන්න මාතෘකාවල වුණානේ පුනර්ජනනීය ශක්ති මගින් විදුලිය නිපදවීම. පුනර්ජනනීය ශක්ති මගින් විදුලිය නිපදවීම. හරිද? ඊට පස්සේ පුනර්ජනනීය ශක්ති මගින් විදුලිය නිපදවීම යටතේ ඔයාලා ටියුට් එකේ කට්ටියව ටියුට් එකේ සිද්ධිය තියෙනවා. ඊට පස්සේ පළවෙනි තියෙන්නේ සුළඟ මගින් විදුලිය නිපදවීම. පුනර්ජනනීය ශක්ති මගින් විදුලිය නිපදවීම කියලා ලියලා පළවෙනි එක ගන්න සුළඟ මගින් විදුලිය නිපදවීම. සුළඟ මගින් විදුලිය නිපදවීම. මෙයා ගැන කියන්නේ සුළඟ මගින් විදුලිය නිපදවීම. මෙයා ගැන ලියන්න ගියාම සුළඟේ චාලක ශක්තියගේ මොනවද කිව්වත් කියන්න ඕනේ තලබම්බරයට සම්බන්ධ කරපු ජනක යන්ත්‍රය නැත්නම් කරන්ට් එක හැදෙන්නේ නැහැ. ඔබ තේරුම් ගන්න. හරිද? මොනවද ඉප්පා. එහෙනම් ඔයාලා මේක ලියනවා මේ යන්නේ සුළඟේ චාලක ශක්තිය මගින් තලබම්බරයක් කරකවා සුළඟේ චාලක ශක්තිය මගින් තලබම්බරයක් කරකවා සුළඟේ චාලක ශක්තිය මගින් තලබම්බරයක් කරකවා එයට සම්බන්ධ ජනක යන්ත්‍රය මගින් අන්න එක තමයි තියෙන්නේ. ඒකට සම්බන්ධ ජනක යන්ත්‍රය මගින් ප්‍රත්‍යාවර්ත ධාරාව නිපදවීම. ඒකට සම්බන්ධ ජනක යන්ත්‍රය මගින් ප්‍රත්‍යාවර්ත ධාරාව නිපදවීම. ඒක තේරුණාද? ලිව්වද හරිය බලන්න නැත්නම් මැසේජ් එකක් දාන්න දෙන්න බැරුණා නම් කියන්න ඕනේ සුළඟේ චාලක ශක්තිය මගින් තලබඹරයක් කැරගෙනවා. ඒ තලබඹරයට සම්බන්ධ කරපු ජනක යන්ත්‍රය මගින් තමයි ප්‍රත්‍යාවර්ත ධාරාව හැදෙන්නේ. ප්‍රත්‍යාවර්ත ධාරාවක් හැදෙන්නේ. රයිට්. ඒක හරියද? රයිට්. දැන් ලියන්න දෙවෙනි එක දිනනවා මොකද? මුහුදු රළ මගින් විදුලිය නිපදවීම. දෙවෙනි එක මුහුදු රළ. මුහුදු රළ මගින් විදුලිය නිපදවීම. මුහුදු රළ මගින් විදුලිය නිපදවීම. මුහුදු රළ මගින් විදුලිය නිපදවීම. ඒක ලියන්න ඕනේ වඩදිය බාධය නිසා දනවා දහවල් කාලේ රාත්‍රී කාලේ මුහුදු රළ ඇදෙනවා. අර උෂ්ණත්වය වෙනස නිසා වඩදිය බාධය නිසා
ඇතිවන මුහුදු රළයේ චාලක ශක්තියෙන් ඇතිවන චාලක ශක්තියේ මුහුදු රළයේ ඇතිවන චාලක ශක්තියෙන් වඩදිය බාධි නිසා මුහුදු රළයේ ඇතිවන වඩදිය බාධිය කතාව අමතක වුණත් කමක් නැහැ ලියද්දි නම් නමුත් දැනගන්න මුහුදු රළයේ ඇතිවන චාලක ශක්තියෙන් තල බඹරයක් කරකවා එයට සම්බන්ධ තල බමරයක් කියලානේ තල බමරයක් කරකවා එයට සම්බන්ධ ජනක යන්ත්‍රයේ මගින් ප්‍රත්‍යාවර්ත ධාරාව නිපදවීම. දැන් එන්නේ ඉස්සර 72 හිටි දැන් ආය එන්නුනා පස්සටයක් ආද කට්ටි වැඩි නම් මේ කියන්නේ. දැන් 6 වෙද්දී හැරලා යනවා ඇත්තනේ. තේරුණාද? වඩදිය බාධි නිසා ඇතිවන මුහුදු රළයේ චාලක ශක්තිය නිසා තල බඹරයක් කරකවා ඒට සම්බන්ධ ජනක යන්ත්‍රයෙන් තමයි ප්‍රත්‍යාවර්ත ධාරාව නිපදවීම. හැමතිස්සෙම ඒට සම්බන්ධ ජනක යන්ත්‍රයෙන් කියලා කියන්නේ. සම්බන්ධ ජනක යන්ත්‍රයෙන් හැදෙන කරන්ට් එක මොකද්ද? ප්‍රත්‍යාවර්ත ධාරාව නිපදවීම. ඒට සම්බන්ධ ජනක යන්ත්‍රයෙන් ප්‍රත්‍යාවර්ත ධාරාව නිපදවීම. right. ඊට අමතර කරන්න පුළුවන් දෙයක් තමයි අර බෝයාවක චලනයෙන්. හරි? වරහන් ඇතුලේ දාන බෝයාවක ඉපිලීම හරි බෝයාවක චලනයෙන් කියලා දැම්මත් හරි. බෝයාවක චලනයෙන්. ඒක නිකන් සමාවත් වරහන් ඇතුලේ දාගන්න. මතක් වෙයි බෝයාවක චලනය. right. ඊට පස්සේ භූතාපය කොහොමද ලියන්නේ? මේක භූ කියලා ලියන්නේ භූතාපය කොහොමද මන්ත්‍ර වෙන්නේ බං? මන්ත්‍රයට විදිමත් එන්නේ මන්ත්‍ර කොහොමද ඒක බාරවත් බලුවා නේ. අලයන්බ යන්න බයනවා. ඔව් ගේම් ගන්නවා විදියට මන්ත්‍රය කියන්නේ පට්ට ගේම් කාරේ කොයිද? ගේම් මා එළිනකන් ගේම් තමයි මොකද ගේම් ගන්නවා දැන් ඉතින්. දැන් මෝ අරයත් එක තමයි ගේම් ගන්න. නේ? අලය යන්න අපිට ආරංචි ඔක්කොම. කෙලින්ම සරල ධාරාවක් හදාගන්න බැයිද අහනවා. කොහොමද කෙලින්ම සරල ධාරාවක් හදාගන්නේ? කෙලින්ම සරල ධාරාවක් හදාගන්න ඕන කොහොමද? සරල ධාරාවක් හදාගන්න කියන්නේ මෙහෙමනේ මම සරල ධාරාවක් හදන්න පුළුවන් සූර්ය කෝෂවල පුළුවන්. අනිත් ඒවාගේ බෑ. හරි? තේරෙනවද? ඇයි බම් මේක තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙම. චුම්බක ක්ෂේත්‍රයක් තියෙන එක චුම්බක ක්ෂේත්‍රයක මෙහෙම උතුරු දකුණ එක චුම්බක වලේකාවේ ඇතිලා තියෙද්දි චුම්බක ක්ෂේත්‍රය තුළ සන්නායකයක් භ්‍රමණය කරොත් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ධාරාවක් හැදෙයි. ඒතර අපි ඉස්සරහට කතා කරමු මේ මැක්ස්වෙල් කිව්වේ මොකද්ද? ෆැරඩේ කිව්වේ කවුද? ලෙන්ස් කිව්වේ මොනවද කියලා ඊළඟ පාඩමේ තියෙන සුපිරි පාඩු ටිකක් තියෙන මෝටර පාඩමේ. ඒ නිසා හොඳ දේවල් ටිකක් තියෙන මෝටර පාඩම වල ඉලෙක්ට්‍රිකල් එපා වෙනකම් කරන්න වෙන මෝටර පාඩම. ඒ නිසා ඒක ඉස්සරහට අපි කරමු. දැන් මේක පොඩ්ඩක් මතක තියාගන්න චුම්බක ක්ෂේත්‍රයේ සන්නායක කරගෙන නිසා ප්‍රත්‍යාවර්ත වෙන්නේ. මෙතන ඉඳන් කැරකිලා මේ පැත්ත බල රේඛා කැපෙද්දි උතුරු එක. මෙහි ඉඳන් මෙහි කැපෙද්දි දකුණු එක කැපෙද්දි මෙන්න මෙහෙම. මේ පැත්තේ එක වර්ධයක් මේක මෙන්න මෙතන ඉඳන් මෙතන සම්පූර්ණ වක්‍රයක් කියන්නේ. ඒකයි ප්‍රත්‍යාවර්තය. චුම්බක ක්ෂේත්‍ර වෙනස් වෙනවනේ. ඒ නිසා තමයි ප්‍රත්‍යාවර්තය වෙන්නේ. භූතාපේන ලිව්වොත් එහෙම පොළවේ පොළව අභ්‍යන්තරයේ ඇති භූමිය අභ්‍යන්තරයේ ඇති ACDC කියලා කියන්නේ ඕක ACDC කරන්න එකක්. ACDC කරන පාඩමක් වෙනම එකක් තියෙන එක දැන් 13 තියෙනවා. මේ හදාගන්න කරන්ට් එක අපි DC කරන්න ඕනේ. ඩයෝඩ් දාලා කරන පාඩමක් තියෙනවා. අනිවාර්යෙන් අහන්න ඒවා සෙට් එකක් තියෙනවා. ඒවා ඉතින් බාහින්න එපා ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් ඔප් ඇම්ප්. ඔය ඉස්සරහට තියෙනවා ඒවා කරද්දි මේවා මොනවද කියලා හිතනවා ඒවා තමයි තියෙන පාඩම්. ගණන් හදන්න නම් මම ලේසි දේවල් මහලු අමාරුවක් නැහැ. මේවාගේ තියරි වැඩි. රයිට්. එහෙනම් පොළව අභ්‍යන්තරයේ ඇති අධික තාපයෙන් ජලය හිමාලය බවට පත් කර පොළව අභ්‍යන්තරයේ ඇති භූමිය අභ්‍යන්තරයේ ඇති අධික තාපයෙන් ජලය හිමාලය බවට පත් කර ජලය හිමාලය බවට පත් කර
එමගින් හුමාල තල බඹරයක් භ්‍රමණය කරන කරකවා එමගින් හුමාල තල බඹරයක් භ්‍රමණය කර තල බඹරයක් කිව්වොත් කමක් නැහැ. භ්‍රමණය කර හුමාල තල බඹරයක් භ්‍රමණය කර ප්‍රත්‍යාවර්ත ධාරාව ඒට සම්බන්ධ හුමාල තල බඹරයක් භ්‍රමණය කර එයට සම්බන්ධ ජනක යන්ත්‍රය මගින් ප්‍රත්‍යාවර්ත ධාරාව නිපදවීම. එයට සම්බන්ධ ජනක යන්ත්‍රය මගින් ප්‍රත්‍යාවර්ත ධාරාව නිපදවීම. ඒට සම්බන්ධ ජනක යන්ත්‍රයෙන් තමයි ප්‍රත්‍යාවර්ත ධාරාව හැදෙන්නේ. ඔන්න අනිත් ඔක්කොම වැඩි භූතාපේ ලිව්ව දැන් අනිත් ඔක්කොම වැඩි වෙනස් එක මොකද්ද සුලක ශක්තියෙන් විදුලි නිපදවන්නේ. ඔයාලා දැකලා ඇති සූර්ය බල සංග්‍රාමය කියලා පටන් ගත්තා. ගොඩක් තැන් වල සූර්ය කෝෂ හයි කරලා කරන්ට් එක දාන්න විදිහ තියෙනවා. ඉස්කෝල වල සෑම ගොඩක් ET ලැබ් එකේ අනිවාර්යෙන් උඩ බොහෝ දුරට සූර්ය කෝෂ හයි කරලා රජය ගානේ. ඉතින් ඒ වගේ වෙන්නේ ඒක හදාගන්න කරන්ට් එක මතක දැන් DC කරන්ට් එකක් තියෙන DC කරන්ට් එක හයි කරලා එයාලගේ යට තියෙනවා මීටරෙත් එක බොඩි බොක්ස් එකක්. එයාගේ තියෙනවා ඉන්වර්ටර් එකක්. ඉන්වර්ටර් එක කියන්නේ ප්‍රතිවාර්තකයක්. ඒක හැදෙන කෙලින්ම සරල ධාරාවක්. සරල ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාව බවට පත් කරන්න ඕනේ. එහෙනම් සූර්ය කෝෂ කියන එක කැල් එකෙත් තියෙනවා ගොඩක් වෙලට පොඩි පොඩි සූර්ය කෝෂ තියෙනවා. සූර්ය කෝෂයක් කියලා කියන්නේ ඒවා එකක්. පැනල් එකක් කියලා කියන්නේ කෝෂ කීපයක් සම්බන්ධ කරා. දැන් හුමාල තල බඹර කියන්නේ තල බඹරයක් තමයි. අර හුමාලෙන් කරගන්න නිසා මම කිව්වේ තල බඹරේ අනිත් වලට වඩා වෙනස්. නිකන් තල බඹරයක් වගේ නෙමෙයි. පෙති ඒ හැඩේ නෙමෙයි තියෙන්නේ. ඒ නිසා තමයි හුමාල බඹරය අනිත් වලට වැඩි වෙනස්. එතකොට සමහර ගන්න අපේ අය අහන ලයිබ්‍රරි පැත්තේ බොක්ස් එකක් තියෙන නිල් පාට අන්න එක තමයි. එන්නේ ඉන්වර්ටර් එකක් කියලා කියන්නේ. ඉන්වර්ටර් එකක් කියලා කියන්නේ මේක මතක තියාගන්න AC එකක් DC එකක් AC වලට හරවන එක. AC එකක් DC එකක් AC කරන්න පුළුවන්. එහෙම කරන්න අපි කියනවා මේ ඉන්වර්ටර් ප්‍රතිවාර්තකයක් තියෙන. මෙයා හරවන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න අපි දැන් මේ දවස්වල ඉස්කෝල වල නිවාඩු නිසා ඉස්කෝලේ හොඳ ගාණක් හම්බ වෙනවා. මොකද කරන්ට් එක හදනවද 10 ආකාරයේ කරන්ට් එක හදලා එක සැරයක් මාස 3ක් ඉස්කෝලේ නිවාඩු තිබිලා 1.80ක් විතර සල්ලි හම්බුණා ඉස්කෝලේ. ඒ මොකද අපි කරන්ට් අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි කරන්ට් එක හදලා මේ ජාතික විදුලි බල ජාලය යන පාර ලයින් එකට දෙනවා. ඒ පාර ලයින් එකට දුන්නාම අපි මීටරයක් කරා දෙන්නේ. අපි කරන්ට් එක පාවිච්චි කරපුව අඩු කරලා අපි දුන්නේවා වැඩි නම් අපිට බිලක් එයාලා ගෙවනවා. අන්න ඒව තමයි ඔය සූර්ය කෝෂ වල වෙන්නේ. ඉතින් ඔයාලා සමහර ගෙවල් වල හයි කරන්න යනවා සමහර ළමයි ඒක කරන්න යන්න පොඩක් දෙමව්පිය දැනුවත් කරන්න. ඔයාලා බිස්නස් එකක් විදිහට කරන සමහරක ලක්ෂ 20ක් විතරන හොඳ ලොකු එකක් හදාගන්න. පොඩි එකක් හදාන අඩුම ලක්ෂ 5ට හදාන්න. ලක්ෂ 5ට හදලා ලක්ෂ 20ක් වියදම් කරන වෙලාවේ ඔයාලා තීරණය කරන්න ඕනේ නම් ඒ වැඩේ කරන්න ගියාම ඔයාලා ගෙදර ලයිට් බිල ගැන හිතන්න ඕනේ. ගෙදර ලයිට් බිල රුපියල් 800ක් 1000ක් ඇවිල්ලා ලක්ෂ 5ක් එකපාර වියදම් කරන්න යන්න එපා. ඒතකොට ඉතින් රුපියල් 500 ගන්න ලක්ෂ 5 කොච්චර කාලයක් ලයිට් බිල් බඳින්න පුළුවන්. නේද? ඒක සාමාන්‍ය අවුරුදු 5ක් 10ක් තමයි වොරන්ටි දෙන්නේ. අවුරුදු 5ක් 10ක් ලක්ෂ 20ක් ඉවරලා එහෙම සින්නේකුත් තියෙනවා. ගොඩක් අය කරන්න එපා. අඩුම තරම ලයිට් බිල 4000 5000ට එහා එනවනම් මාසෙට අවුලක් නැහැ. නේද? ඉතින් අන්න එක පොඩ්ඩක් මතක තියාගන්න සූර්ය ශක්තිය සූර්ය කෝෂයක් කියලා කියන්නේ එකක්. මේ සූර්ය කෝෂ හදන්නේ ෆොටෝ ඩයෝඩ් වලින්. අහලා තියෙනවද දන්නේ ප්‍රකාශ ඩයෝඩ් වලින්. ප්‍රකාශ ඩයෝඩ් කියන්නේ අපි ඩයෝඩ් පාඩමෙන් මේක මතක් කරනවා. ප්‍රකාශ ඩයෝඩ් කියලා කියන්නේ එයා ආලෝක තීව්‍රතාවම තමයි වැඩ කරන්නේ. ආලෝක තීව්‍රතාව කියලා කියන්නේ සාමාන්‍ය මේ මෙව්ව නෙමෙයි. දැන් ඔය තියෙනවාද මේ LED නෙමෙයි. හරි? දැන් මේ ෆොටෝ ඩයෝඩ් කියලා කියන්නේ LDR කියන එකක් නෙමෙයි. ෆොටෝ ඩයෝඩ් එක වෙනම ඩයෝඩ් එකක් තියෙනවා. ඒ ඩයෝඩ් එකේ සංකේත අපි ගත්තොත් මෙහෙම ඩයෝඩ් එක අපි ගන්නාම මෙයාගේ මෙහෙම ආලෝකය එනවා වගේ පෙන්නන. LDR නෙමෙයි මෙයා. ෆොටෝ ඩයෝඩ්. මෙයාගේ ආලෝකය මෙයා හදලා තියෙන්නේ N වර්ගයේ සහ P වර්ගයේ අර්ධ කණ්ණායක වලින්. මෙයාට ආලෝකය වැටෙනවා මෙයාගේ ධාරාව ජනනය වෙනවා. එයා ධාරාව ජනනය වෙන්නේ සාමාන්‍ය 0.5ක වගේ කුඩා ගයක් හැදෙන්නේ. මේවා පොඩ්ඩක් මතක තියාගන්න 0.5ක් වගේ කුඩා ගයක් හැදෙන්නේ. මේ හැදෙන ධාරාව මොකද කරන්නේ? මේ කුඩා ධාරාව අපි වැඩි කර ගන්න ඕනේ. වැඩි කරනවා නම් මොකද කරන්නේ? සූර්යමය එක කෝෂයක 0.5ක් හැදෙනවා නම් මේ වගේ සූර්ය කෝෂ විශාල සංඛ්‍යාවක් ශ්‍රේණිගතව සමාන්තර දාලා වෝල්ටේජාවයි ධාරාවයි දෙකම වැඩි කරගන්න. MCQ වල අහන්න පුළුවන් සූර්ය කෝෂ වල ශ්‍රේණිගතව සමාන්තර යෙදීමෙන් මේක වෝල්ටේජ් ධාරාව වැඩි කරගන්න පුළුවන් කියලා හරි වැඩි තෝරන්නේම આવොත්. ඉතින් අන්නේම මේ හදාගන්න එකක් තමයි වෙන්නේ. ඉතින් මේකේ පිළිවෙලක් තියෙනවා. නිකන් මේ කරන්ට් එක හැදෙන්නේ නැහැ සූර්ය කෝෂ වල. මෙන්න මේ පිළිවෙල තියෙන්න ඕනේ.
ඒ පිළිවෙලම අපි ලියාගමු ඊට ටිකේ මෙහෙමයි. දැන් සුලගේ චාලක ශක්තිය කොට සූර්ය ශක්තිය කියන්න බෑනේ චාලක ශක්තිය කියලා. අපි මෙන්න මෙහෙම යන්න ඕනේ. එහෙනම් කොහොමද යන්නේ? මෙහෙම ගන්න. සූර්ය ශක්තිය මුලින්ම ගන්නවා. පොඩක් බලන් ඉඳලා ගන්න. ඔයාලගේ ටියුට් එකේ උත්තරාණක් දාපුවා පිළිවෙල. වහලෙන් සූර්ය කෝෂ තියෙනවා. ඊට පස්සේ කොහෙට දෙන්නේ කියලා පිළිවෙලක් තියෙනවා. ඔන්න ඕකම අහන්න පුළුවන් පේපර් එක view එකත් එක්කම අහන්න පුළුවන්. සූර්ය ශක්තිය වලින් ඊට පස්සේ තියෙනවාද? සූර්ය ශක්තියෙන් පස්සේ තියෙන්නේ සූර්ය කෝෂ. සූර්ය කෝෂ. සාමාන්‍ය යටින් දාගන්න එක් කෝෂයක වෝල්ටිය දාවුණාද 0.5 එකක සූර්ය කෝෂ වල එකක 0.5. එහෙනම් මේ සූර්ය කෝෂ වලින් හදාගන්න කරන්ට් එක සූර්ය ශක්තිය තියෙනවා සූර්ය කෝෂ වලින් තමයි කරන්ට් එක හැදෙන්නේ. ඒවට පාවිච්චි සූර්ය කෝෂ නිර්මාණය කරන්න ගන්න මොනවද? ප්‍රකාශ ඩයෝඩ්. ෆොටෝ ඩයෝඩ් කියන ඒවා තමයි ගන්න. ප්‍රකාශ ඩයෝඩ් පාවිච්චි කරලා තමයි සූර්ය කෝෂයක් හදන්නේ. එයාගේ හැදෙනවා 0.5ක් වගේ පොඩි ධාරාවක් හැදෙනවා. ඒක මොකද කරන්නේ? ශ්‍රේණිගත සමාන්තර දාලා වැඩි කරගන්න. වැඩි කරගෙන ඉවරලා මෙයා ඊට පස්සේ අරන් යනවා කොහෙද? දහවල් කාලේ කරන්ට් එක හැදෙනවා රාත්‍රී කාලේ හැදෙන්නේ නැහනේ. හරි මේක අර ඔයාලගේ ඉඩ ප්‍රමාණය ලියන්න මාතෘකාව ලියලා සූර්ය ශක්තිය වගේ විදුලි නිපදවීම කියලා ලියන්න. ලියලා මේ ටික ලියන්න. සූර්ය ශක්තිය වගේ විදුලි නිපදවීම සූර්ය ශක්තිය සූර්ය කෝෂ රාත්‍රී කාලේ ප්‍රයෝජන ගන්න මොනවද දාන්නේ? දැන් රැයට කර අවු නැහැ නේ මොකද වෙන්නේ? මොනවද ඕනේ? රැයට දැන් දවල්ට බං අවුව තියෙනවා. රැයට කරන්ට් එක ඕන. රැයට කරන්ට් එක බල්බ් එකකට රැයට පත්තුර ගන්න. මොකක්ද දාන්න ඕනේ? බැටරියක් දාන්න ඕන. බැටරියක් දාන්න ගියාම මොකද වෙන්නේ? බැටරිය දාන්න ගියාම බැටරිය දහවල් කාලේ අවුව වැඩි වෙලා බැටරිය සවුත් වෙන්න පුළුවන්. බැටරිය හානි වෙන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්න ඕනේ? මේ බැටරිය ගාවට දාන්න ඕනේ. බැටරියට කලින් දාන්න ඕනේ ආරෝපණ පාලකයක්. ආරෝපණ පාලකය මේක දාන්න. ආරෝපණ පාලකයක් දාන්න. ඊට පස්සේ තමයි මොනවද තියෙන්නේ? බැටරි. ඔය පිළිවෙල වල තියන්නේ බැටරි. මම ඊට පස්සේ මෙහෙම ගන්නවා බැටරි වලින් පස්සේ පේනවනේ සූර්ය ශක්තිය සූර්ය කෝෂ ආරෝපණ පාලකය බැටරිය. මෙයාලගේ හැදෙන කරන්ට් එක මතක තියාගන්න. මොකද අද කරන්ට් එක මෙයාගේ DC හැදෙන්නේ ඔන්න ඔයාලා වැදගත් වෙන DC සරල ධාරාවක් හැදෙන්නේ. මෙයාගේ හැදෙන්නේ DC එකක්. බැටරි තියෙන්නේ DC. ඊට පස්සේ අපිට ඕනේ ප්‍රත්‍යය ගෙදර තියෙන ෆෑන් අනම්මන ඔක්කොම ප්‍රත්‍යයවත් ධාරාව නිසා මෙතෙන්ට දාන්න ඕනේ මොකද්ද? ප්‍රතිවර්තකය. ප්‍රතිවර්තකය නැත්නම් අපි කියනවා මොකද්ද? ඉන්වර්ටර් කියලා කියනවා. ඉන්වර්ටර් එකක් දාන්න ඕනේ. ඉන්වර්ටර් එකෙන් තමයි මොකද්ද කරන්නේ? ඉන්වර්ටර් එකෙන් තමයි කරන්නේ DC එකක් AC වලට හරවන්නේ. DC එකක් AC වල ඉන්වර්ටරයක් තියෙනවා. ඊට පස්සේ තමයි අවසානට තමයි තියෙන්නේ නම් මොකද්ද? ප්‍රත්‍යාවර්ත ධාරාව. ප්‍රත්‍ය ඔන්න පිළිවෙල පොඩ්ඩක් මතක තියාගන්න. සූර්ය කෝෂ වලින් කරන්ට් එක හදා ගන්නවා කිව්වට නිකන් හැදෙන්නේ නැහැ. ඔන්න පිළිවෙලක් තියෙනවා. ওই පිළිවෙල හරියට ලියා ගන්න. සුපුර නැගිටලා නිදා ගන්න. ඇඳට ගිහින් නිදා ගන්න යන්න. සුපුන ගාන කුකුල වාර ගාන නිකන් අම්මා නියවට දන්න තුන. උඹට ගොඩක් වෙලා දෙන රැට ඉන් 10 වඳම කේස් එක අදිනවා කොටම. ඒක වාර එකට දාන්න ඕන. උදේට නගින්න බෑ කොල්ලොන්ට කියලා මං කියන උදේට කොල්ලොන්ට ආයලා පාඩම් කරන්න මං තියෙන විදියන්නේ. හරිද? අනිත්‍යම මොනිටර් ඩිස්ක් උඩ නිදාගෙන නැති හොඳට ස්ක්‍රීන් රෙකෝඩ් දාලා ඉවරලා ඩිස්ක් උඩ නිදාගෙන නැති නිකන් ආයෙ නැත්නම් දේව. තව ටික එන් කරුනේ ආයෙ ඉන්නේ රෙකෝඩ් එකට ගලවලා ඉස්කෝල පටන් ගන්නවා ළඟදී පටන් ගන්නවා බය වෙන්න එපා. ලබන මාස දිහා පටන් ගන්න බල ඉන්ජෙක්ෂන් දෙන්න යන්නේ. ඉස්කෝල පටන් ගත්තොත් හොඳයි අපි ප්‍රැක්ටිකල් ටික ගේමක් ගමු. හරිද? පිළිවෙල හරිය නේද?
සූර්ය ශක්තිය, සූර්ය කෝෂ, ආරෝපණ පාලකයේ, බැටරිය, ප්‍රතිවර්ධකයේ, ප්‍රත්‍යාවර්ත ධාරා. තාම තීරණයක් එක්සෑම් නොවැම්බර් තමයි තියන්න try කරන්න බලමු. මේ උද්ඝෝෂණය උත්තර වල අපි එහෙම කරන්න දෙන්නේ නැහැ ඉතින් පටන් ගත්තා. right ඊට පස්සේ ලියන්න ජල ශක්තිය මගින් විදුලි නිපදවීම. ජල ශක්තිය මගින් විදුලි නිපදවීම. ඒක ලියලා ඉවර තියෙනවා මම හිතනවා. ජල ශක්තිය මගින් විදුලි නිපදවීම ඒක ලේසි. මොකද කියන්නේ වතුරට වයර් එකක් දාලා කරන්ට් එක ගන්න බෑනේ. මොකද කරන්න ඕනේ? ජලයේ චාලක ශක්තිය නිසා සුපුන් මොකද සුපුන් දැන් බල්ලෙක් ගනලා ඒව රම්මඩලු. සුලගේ චාලක ශක්තිය නිසා ජලයේ චාලක ඕන මේ ලියන්න එපා අහගන්න පොඩ්ඩක්. ජලයේ චාලක ශක්තිය ගන්න කලින් ජලය රැස් කරාම මොකද්ද වෙන්නේ? මොන ශක්තියද තියෙන්නේ? විභව ශක්තිය. ජලයේ එක තැනක තියෙනවා නම් වේලක් ඇතුළේ ජලය රැස් කරාම තියෙන විභව ශක්තිය. විභව ශක්තිය මොකද වෙන්නේ? චාලක ශක්තිය බවට පත් කරනවා. විභව ශක්තිය ගලාගෙන යන ගියාම චාලක ශක්තිය, ඒ චාලක ශක්තිය තමයි තල බඹරයක් ටර්බයින් එකක් කරකවන්නේ. ඒ ටර්බයින් එක කරකවලා වැඩක් නැහැ. ටර්බයින් එක සම්බන්ධ කරු ජනක යන්ත්‍රයෙන් තමයි විදුලි නිපදවන්නේ. අර සිද්ධියම තමයි. එහෙනම් ජලයේ චාලක ශක්තියෙන් තල බඹරයක් කරකවා ඒට සම්බන්ධ ජනක යන්ත්‍රය මගින් ප්‍රත්‍යාවර්ත ධාරාව නිපදවීම. ඒක න රූප ග්‍රහණක් තියෙනවා. ජලයේ චාලක ශක්තිය මගින් ටර්බයින් එකක් කරකවා තල බඹරයක් කරකවා එයට සම්බන්ධ ජනක යන්ත්‍රය මගින් ප්‍රත්‍යාවර්ත ධාරාව නිපදවීම. ඒට සම්බන්ධ ජනක යන්ත්‍රය මගින් ප්‍රත්‍යාවර්ත ධාරාව නිපදවීම. ඔන්න දැන් මොකද වෙන්නේ? වැඩියෙන් කතා කරන්නේ ජල විදුලි බලාගාර. ලංකාවේ තියෙන ජල විදුලි බලාගාර වැඩියෙන් තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ජල විදුලි බලාගාර ගැන තමයි වැඩියෙන් කතා කරන්නේ. එහෙනම් අපි දන්නවා විභව ශක්තිය තියවලා මොකද අපි කියන්නේ ආවේ? හරි රූප තරණ අඳින්න ඕනේ ටියුට් එක තියෙන කට්ටියට අනිත් පැයට අඳින්න වෙනවා. විභාගයට අහලා තියෙනවා විදුලි බලාගාරයක රූප තරණක් ඇදලා කොටස් පහක් නම් කරන්න. ඇහුවේ මොන අවුරුද්දේද? මම මයික් ඔන් කරන්න දෙන්නම්කෝ. ඇහුවේ මොන අවුරුද්දේද? දෙදා කීයද ඇහුවේ? ඇහුවේ ප්‍රශ්න තමයි විදුලි බලාගාර ජල විදුලි බලාගාරයක රූප තරණක් ඇඳ කොටස් අවම කොටස් පහක් නම් කරන්න කිව්වා. අහුව අවුරුද්ද මොකද්ද? මයික් අන්මියුට් කරන්න පුළුවන්ද? 2015 හැවි පළවෙනි පාර හැවි. එහෙනම් මතක තියාගන්න ඔයාලා තියෙන කට්ටිය රූප තරණ අඳින්න ඕන නෑ ටියුට් එකේ තියෙන කට්ටිය අනිත් අය අඳින්න. මෙන්න මෙහෙම ඉස්සරහම කරන්න ඕන වේලක් හදා ගන්නවා. වේලක් හදද්දි මෙන්න මේ වේල මෙහෙම නිර්මාණය කරන්නයි දැන් වැව් බණ්ඩයක් එහෙම දැකලා තියෙනවා අනුරාධපුරේ ඕනෙකෙක් දන්නවා. අනිත් අය දැකලා ඇතිනේ. වැවක් මොනවා හරි දැකලා ඇති වැවක මෙහෙම බණ්ඩ් එකක් තියෙන්නේ මෙන්න මෙහෙම නේද? එතකොට මෙන්න මෙහෙම තමයි ජලාශය තියෙන්නේ. ඔන්නෝම තියෙන්නේ. මෙතන තියෙද්දි මෙයා තමයි මොකද්ද වේල. වේල. ඉතින් මෙන්න මේ වේල තියෙද්දි මේ වේල්ලේ මෙහෙම නිර්මාණය කරලා තියෙන්නේ. වව් බණ්ඩ් එක ඉඳ නැති ඉතින් මේ අයිනේ ඉඳ ගන්නවනේ. ඇයි හදලා දෙන්නේ එහෙම? ඉඳ ගන්නද? මේක හදලා දෙන්නේ හේතුව ඇයි? ජලයේ පීඩනය පතුලේ වැඩි. මයික් ඔන් කරන්න බැයිද බං? පුළුවන්. ජලයේ පීඩනය මොකද වෙන්නේ? පතුලේ වැඩි නිසා මේකට හානි වෙන්න පුළුවන්. ඒ නිසා පතුලේ පීඩනය වැඩි නිසා තමයි මෙහෙම නිර්මාණය කරන්නේ. එතකොට මෙන්න මෙයා තමයි මේව ජලාශය. මේවට ඇඳා පොඩ නම් කරන්නේ. මෙයා ජලාශය. මේක වේල්.
ඊට පස්සේ මොකද වෙන්නේ? ජලයේ පීඩනය වැඩි නිසා මොකද කරන්නේ? මේ පතුලෙන්ම ජලය ගන්නවා. එහෙනම් මෙන්න මේකේ තියෙන උමන් ජල මාර්ගය. උමන් ජල මාර්ගය මෙහෙම කඩේ වලින් තියෙනවා. මොකද මේක සංගවිලා තියෙන කන් නිසා ඔහම ගන්න. උමන් ජල මාර්ගය. ඔහම ගන්න. ඊට පස්සේ මෙයාගේ තියෙනවා මෙතන මේ කෙරවලින් දැන් මොකද කරන්නේ? මේ ජලය අපිට ඕන නම් මෙහෙම නවත්තන්න පුළුවන්. මෙතන මෙහෙම දාන්නත් පුළුවන්. මේක කොටුවක් හදලා මොනවා හරි යන්නලා ඒවා ඩම්ප් කරොත් එහෙම වැරදි දාන්න බෑ. අපි කියනවා යාට කපාට වෑල් තියෙනවා. ඒ වෑල් වලින් තමයි වැහුවාම මේ ජලය මේ පහළට යන එක නවත්තන්නේ. නල කිහිපයක් තියෙනවා. අපි කියනවා නල වැල කියලා කියන්නේ. වැල ගන්නවා වැල. වැල නල වැල මේ. හරි? එතකොට මෙයාගේ මෙන්න මේ වැහුවාම දැන් මොකද වෙන්නේ? මෙයාගේ ජලයේ පතුල වේගය වැඩි. ජලයේ වේගයෙන් ගලාගෙන එනවා. ගලාගෙන ඇවිල්ලා මේ පහළට යන එක ඕන නවත්තන්න පුළුවන් මේ වෑල් වලින්. වේගයෙන් ගලාගෙන යනවා. ගලාගෙන බැවුමකින් යන්න තියෙනවා. ගිහිල්ලා මෙතන තියෙනවා මොකද්ද? ඔන්න විදුලි බලාගාරයේ කොටස තියෙනවා. ඒක අපි පොඩ්ඩක් මෙන්න මෙතන ඇඳලා මෙන්න සලබම්බරයක් නේ රවුමක් ඇඳලා මෙන්න සලබම්බරයක් තියෙනවා. සලබම්බරේ කැරකෙනවා. එතනින් කරන්ට් එක හැදෙනවා. හැදෙන කරන්ට් එක මෙන්න මෙහෙම පහළට යවනවා. මෙන්න මේක තමයි සාමාන්‍ය ජනතාව නාන්න නම් මනන් ගන්න ඔය ගඟ තියෙන්නේ. මෙයාට අපි කියනවා මොකද්ද? පසු වැව කියලා කියනවා. පසු වැව. චූට් නැතේ ඇඳගන්න මේක පසු වැව. මෙයාට කියනවා විදුලි බලාගාරය. මේකට කියනවා මොනවද? නල වැල. නැත්නම් අපි කියන මේ ගන්න නල වලට අපි කියන්නේ පෙන් ස්ටොක් නල. පෙන් ස්ටොක්. මෙයාට අපි කියනවා කපාට. කපාට මතක තියාගන්න අකුරු මාර්ගයේ හරියට ලියා ගන්න කපාට. හරි. මෙයා අපි කියන මෙතන කපාට වලට කලින් එකක් තියෙනවා. එයාට අපි කියන්නේ මොනවද? මෙන්න මෙහෙම එකක් තියෙනවා. ලිඳක් වගේ කපලා දෙනවා. ඒ ලිඳත් මෙහෙම ඇඳලා ඔන්න වැදගත් කමක් නැහැ. මෙයාට අපි කියනවා මොකද්ද? සරජන කුටීරය. සරජන කුටීරය. මම මේ වීඩියෝ එකක් තියෙනවා පොට්ටක් විදුලි බලාගාරයේ පරණ අමාත්‍යංශයෙන් ඉන්නව එකක්. මෙයා උමන් ජල මාර්ගය. right. අන්න ඔය ටික නම් කරන්න ඕනේ. ගඟ කිව්වොත් වැරදි දාන්නේ නැහැ. ඉතින් ගඟ කිව්වොත් අවුලක් නැහැ. වැරදි දාන්නේ නැහැ. වේල තියෙනවා, ජලාශය තියෙනවා, උමන් ජල මාර්ගය තියෙනවා, සරජන කුටීරේ, කපාට, නලවැල, විදුලි බලාගාරය, පසුවැව. අන්න ඔය ටික සාමාන්‍යයෙන් අනිද්දි තියෙන්න ඕන මෙන්න මේව විතර අපි ගන්න මෙහෙම කියන එකක් තමයි විදුලි බලාගාරයක් කියලා කියන්නේ. මේ තියෙන භූමිය පොළොව තියෙන. ඇඳලා නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. තියෙන කට්ටිය නම් කරගන්න නම් කරලා තියෙන ටියුට් එකේ තියෙන කට්ටිය අදින්න දෙයක් නැහැ. අනිත් අය ඇඳගන්න විභාග 2015 මේ අයිනේ දාගන්න මෙහෙම. මේ දාගන්න A level 2015 මේක ආවේ. ඉතලා පුනර්ජානීය වෙද්දි 2015 19 දෙකේම ඇහුවා. ඉතින් මම දැම්මේ නැහැ. දැන් මෙන්න මේවා එකිනෙක විස්තර කරන්න ඕනේ. දැන් අහන සර්ජන කුටීරය කියන්නේ මොකද්ද? අහනවා ඔක්කොම එකිනෙක කියන්න ඕනේ. දැන් මෙතන සමහරක් අය ටියුට් එකේ නම් දීලා තියෙනවා, සමහරක් අය දීලා නැතුව ඇති. මෙන්න මේව කියනවා. විදුලි බලාගාරයේ සිට විදුලි ශක්තිය රඳා පවතින ජලය රැස් කර ගන්නා ජලයේ ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණය ජල හිස මතයි. ඒක තමයි අපි කියන්නේ E සමාන mgh කියලා ගන්න. ඒදී ලබාගත හැකි විදුලි ශක්තිය පහත පරිදි ගණනය කළ හැකියි. මෙයාගේ ඇතිවන විදුලි ශක්තිය E සමානයි mgh කියලා ගන්න පුළුවන්. E කියලා කියන්නේ විදුලි ශක්තිය, ඉලෙක්ට්‍රිසිටි එක. mgh වලින් ගණනය කරන්න පුළුවන්. ඒ වාක්‍ය ලියු නැති කට්ටිය ඉන්නවම ටියුට් එක නැති කට්ටිය ඉන්නවනේ. මේ රූප සරහන ඇඳලා කොටස් නම් කරලා එයාලා යටින් ලියන්නේ ජල විදුලි බලාගාරයේ උපදව ගන්නා විදුලි ශක්තිය ජල විදුලි බලාගාරයේ උපදව ගන්නා විදුලි ශක්තිය ඒ විභව ශක්තිය මත රඳා පවතී. විදුලි ශක්තිය ඒ විභව ශක්තිය මත රඳා පවතී.
විභව ශක්තිය ජලය කොච්චර රැක්කලා තියාගන්නවද කියලා බලපානවනේ. ඒක යටින් ලියන්නේ E = mgh. මේව දන්නවද? සබඩාය කියන්නේ. M කියන්නේ මොකද්ද? ස්කන්ධය. G කියන්නේ ගුරුත්ව ත්වරණ ගුරුත්ව ත්වරණ කීයද ගන්නෙ? 10යි. 10 කියන හරි මගේ කීයද? 9.81යි. 9.81යි 10 කියලා තමයි ගන්න. H කියලා කියන්නේ උස ගන්න. කොච්චර උසයිද කියන එක නේ. එහෙනම් අපි ගන්න. පොඩ්ඩක් කියන්නකෝ. ආයි කියන්නද? ඔව්. දැන් විදුලි බලාගාරයක උපදව ගන්න විදුලි ශක්තිය රඳා පවතුනේ විදුලි බලාගාරයක උපදවා ගන්නා විදුලි ශක්තිය රඳා පවතුනේ විදුලි බලාගාරයක උපදවා ගන්නා විදුලි ශක්තිය රඳා පවතුනේ ජලාශය ඇති කියලා මම ඒක කිව්වේ නැද්ද මම ජලාශය ඇති විභව ශක්තිය මතයි. ජලය රැස් කරාම තියෙන විභව ශක්තිය මතයි තීරණය වෙන්නේ. වේල් හොඳට උසට බැඳලා ගත්තා නම් ජල මොකද වෙන්නේ? ජල හිස වැඩි වෙනවා. පොඩ්ඩක් ආයෙ වෙන්න උතන. ඈ? අයින් වෙන්න. පොඩ්ඩක් ආයෙ වෙන්න. M කියන්නේ ස්කන්ධය, G කියලා කියන්නේ ගුරුත්ව ත්වරණය, H කියලා කියන්නේ අපි ජල කඳේ උස ගන්න නැත්නම් අපි කියනවා ජල හිස කියලා ගන්නවා. ජල හිස. මෙයා නෑ මෙයා ස්කන්ධය මෙයා ගුරුත්ව ත්වරණය මෙයා ජල හිස. හයිට් එක ගන්නේ වේල්ලේ උස නෙමෙයි ජල හිස. තනියෙන් ගෙදර ඉන්න ගමන් මේකක් අඳින්න. ඇඳලා පොඩි කොළ කෑල්ලක් ඔය පාඩම් කරගෙන අලවල් තියාගන්න. දැකලා ඔක අයින් කරලා දාලා ටික දවසක් යද්දි. 22 ළමයි මතක තියාගන්න හදිස්සි වෙන්න එපා. සමහර ළමයි හදිස්සි වෙනවනේ. ඔක්කොම වෙන්න හදනවා. දැන් ඔයාලා අන්නේම කරගෙන හැම සැරේම අපිට හම්බ වෙනවා ළමයි. සමහරක් අය කියන්නේ සමහරක් අය එකපාරටම try කරන මුළු අවුරුදු දෙකම එකපාර ඉගෙන ගන්න හදනවා. හරිද? එහෙම සමහරක් අය දැන් කරනවා. ඉතින් එයාලා කියලා අපි එයාලා මෙව්ව කරන්න කියනව නෙමෙයි. නමුත් ඔයාලා පොඩි අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. ඔයාලා මුළු ටියුට් නෝට් ඔක්කොම එකපාර හොයාගන්න කිව්වොත් පිළිවෙලකට දාගන්න බැරි වෙනවා. දැන් මේ යන්නේ මේ පන්තියේ පිළිවෙලකනේ. කරපු දේවල් සම්පූර්ණ 100% පුළුවන් වෙන්න ඕනේ. ඒ පිළිවෙල දාගත්තේ නැත්නම් 13 වෙනි පාඩම එකපාර දාගන්න අමාරුයි. එතකොට නැත්තම් ඔක්කොම වගේ පිස්සු වගේ වෙනවා ඊළඟ. ඒ නිසා ඉස්සෙල්ලා මේවා හරියට පිළිවෙලකට මේවා ලියලා මේ කරපු දේවල් පාඩම් කරලා පාස් පේපර් ලියලා පිළිවෙලක් හදාගන්න ඉන්නේ. 13 වෙනි පාඩම මේක ඉස්සෙල්ලා මේ පාඩම කරලා මෝටර ඉවරනවා 12 වසර ඉවර වෙන්නේ. තාම සෙට් එකක් තව තියෙනවා 13 කරන්න. සර් උමන් ජල මාර්ගයෙන් ඇවිල්ලා කපාට හරහාද යන්නේ නලවැල දිගේ? ඈ? උමන් ජල මාර්ගයෙන් ජලය ඇවිල්ලා මේ කපාට හරහාද යන්නේ එතකොට? ආව මම මේ එකිනෙක විස්තර කරලා දෙනවා දැන් ඈ මේ ඉන්න පොඩ්ඩක් මේ කියලා දෙන්න හරි. ඒ එකිනෙක කියලා දෙන්න. දැන් මේවයි වෙන්නේ. දැන් ඉස්සරහ මෙන්න මේක ගන්නවා මම විදුලි බලාගාරයේ කොටස් ඉස්සලා කියලා දෙන්නම්. ඒකේ නම් ටිකක් ආයේ විදුලි බලාගාරයේ කොටස් හඳුන්වන්න තියෙනවා. මෙන්න මේවයි වෙන්නේ. දැන් මෙන්න මෙයාගේ ජලයේ තියෙද්දි ජලයේ දැන් මොකද වෙන්නේ? පතුල පීන්නේ වැඩි. ඒ නිසා තමයි උමන් මාර්ගයක් දාලා තියෙන්නේ. ජලය මොකද කරන්නේ? වේගයෙන් මෙන්න මේව ගලාගෙන ඔහම එනවා. වේගයෙන් ඔහම ගලාගෙන ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා මෙතනින් ඔහම පහළට යනවා. පහළට ගිහිල්ලා මොකද කරන්නේ? පහළට ගිහිල්ලා මෙයා කරගෙනවා. ඒක කරගෙන වතුර ටික සාමාජංගාවට යනවා. ඔක ටික අඛණ්ඩව සිද්ධ වෙනවා. හැබැයි මොනවා හරි මේ විදුලි බලාගාරයේ විතර මොනවා හරි නඩත්තුවක් කරන්න වුණොත් එහෙම නඩත්තුවක් කරන්න වුණොත් මේ කපාට වලින් මේ පහළට යන ජලය නවත්තන්න පුළුවන්. මොනවා හරි දෙයක් වුණොත් එහෙම ජලය ගමන් නවත්තනවා. නවත්තන්න ගියාම මේ ජලය ඉතා වේගෙන් මේ පැත්තට එනවනේ. වේගෙන් ඇවිල්ලා වතුර පාරක් අයියෙන් එද්දි නවත්තද්දි ඒක ප්‍රෙෂර් වෙලා මොනවා හරි වෙන්න පුළුවන්. ඒතර මොනවා හරි හානියක් වෙන්න පුළුවන්. ඒ හානියක් වෙන එක අඩු කරන්න තමයි මෙන්න මෙයා තියෙන්නේ. මේ සරජන කුඩියේ තියෙන්නේ. හිතන්නකො මෙන්න මේ වතුර පාරක් ඇවිල්ලා මේ වතුර පාරක් කෙලවරක් මෙන්න මෙහෙ වැවුවොත් මෙහෙ පීඩන එකපාර වැඩි වෙනවනේ. හැබැයි මෙන්න මෙතනින් බටයක් උඩට දාලා තිබ්බොත් මොකද වෙන්නේ? මේ වතුර පාර මෙහෙ වෙනවා එකපාර මෙහෙට යද්දි මේ උඩට යනවා ඔන්නෝ කියලා. පීඩනය තුලණය වෙනවා. ඒ නිසා සර්ජන කුටීරේ කාර්යය තමයි මොකද වෙන්නේ?
අර ජලය හදිස්සිය මාර්ගයෙන් නැවතුත් ඒ ජල පීඩනය නිසා වෙන හානි වළක්වලා ඒක තියෙන පීඩනය තුලණය කරන එක. හරියට විදුලි බලාගාරයක් ගාවට ගිහලා බලන්න ගියොත් මේක වතුර නිසා මෙහා පිරීලා තියෙන්නේ. මෙන්න මෙහා මේ වතුර වලින් පිරීලා තියෙන්නේ. වතුර පිරීලා නිතර මෙහා උඩ පහ කරලා හෙල්ලි තියෙනවා. අර යාගේ අර එන පීඩනේ නැති කරා. හරි. එහෙනම් මේ ජලය මේ වැහුවොත් මේ උඩට ගිහලා ඔන්නම් හෙල්ලි තියෙනවා. මේ පීඩනයක් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මෙයා මොකද වෙන්නේ මේ ඉතා බෑවුම් ප්‍රදේශයේ ඉහළ ඉඳන් පහළට මේ නල කිහිපයක් තියෙනවා. ඒ නිසා තමයි නල වැල කියලා කියන්නේ. නල කිහිපයක් තියෙන නිසා ඉතින් මෙයා මේක නිර්මාණය කරන්නේ මේ කොන්ක්‍රීට් වල මුමන් මාර්ගය හදලා තියෙන්නේ. ඉතින් මෙයා ලෝහ නල අරන් තියෙන මේ නල අධික පීඩනයෙන් ජලය මොකද යනවා වේගෙන් ගලන්න ඕන නිසා එහෙනම් මෙන්න මේ නල කිහිපයෙන් ගිහිල්ලා මේ විදුලි බලාගාරයේ තලපම්බර වල වදිනවා. තලපම්බර ටික වේගෙන් කැරගෙන්න පටන් ගන්නවා. වේගෙන් ඒකට සම්බන්ධ කරපු ජනකයන්ගෙන් තමයි කරන්ට් එක හැදෙන්නේ. ඒක තමයි සරල විදුලි බලාගාරයේ සිද්ධ වෙන සිද්ධිය. උමන් මාර්ගය ගත්තේ ඇයි එන්නේ ටික පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඉස්කෝලේ අපි වෙන තරවල එක්කන් ගියා මේ තාම යන්න බැරි වුණා මේ කොරෝනා කේස් එක නැත්නම් අනිවාර්යෙන් අවුරුදු දවස් දෙකක තුනක ට්‍රිප් එකක් එක්කයි යනවා. ඒක මේ ළමයිට ඒවත් නැහැ. ඉතින් නැත්නම් විදුලි බලාගාරයක් නේ ඕව මොනවා හරි බලලා දවස් දෙකක් විතර ගිහිල්ලා ඉතින් හරියනවා. ඉතින් එහෙම යන්න බෑ දැන් මේ කේස් නිසා බලමු ඉතින් ඉස්සරහට ඔයාලා බැච් වල පුළුවන් වෙයිද දන්නේ නැහැ. තාම බැරි වුණා. හරි එක සැර කියන කලින් බැච් වල ගියා. රයිට් මෙන්න මේව ගැන කෙනෙක් කියන්න ඕනේ. ඊට පස්සේ කියන්න මෙන්න මෙහෙම. ඊළඟ ලියන්න මෙන්න විදුලි බලාගාරයට ශ්‍රී ලංකාවේ ජල විදුලි බලාගාර වර්ගීකරණයේ ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකයි. වර්ගීකරණය ශ්‍රී ලංකාවේ ජල විදුලි බලාගාර වර්ගීකරණයේ ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකි. පසුවැවෙන් කරන්නේ මෙයා සාමාන්‍ය ජනතාවගේ නාඩෝ අපි ගන්න ඔය වතුර එන්නේ ඒක සාමාන්‍ය ඉදිරිය යන ජලාශය කියන්නේ. මෙහි ජලාශය ඉස්සලා වේල්ලක් බැඳලා මොකද කරන්නේ ඉතින් මේවන්නේ ජල විදුලි බලාගාරයක් හරියට සැලකිලිමත් වෙන්න එපා මෙහෙම. දැන් අනුරාධපුරේ විදුලි බලාගාර නැහැ නේද? පොළොන්නරුවේ නේ ඇයි? වාර්ෂිකව හොඳට ජලය ලැබෙන මූලාශ්‍රයක් වෙන්න ඕනේ. ඒ වාර්ෂිකව ජලය ලැබෙන මූලාශ්‍රයේ ජලය නතර කරන්න වේල්ලක් බැඳලා ජලය නතර කරගන්න. ඊට පස්සේ ජලය ඉතර රැස් වුණායින් පස්සේ ජල හිත මෙන්න මෙහා ජල මෙන්න මේ උස ප්‍රමාණය ජල හිත කියන්නේ ජලයේ දැන් මේ සෙට් එකේ මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන උස ඒ ජල හිත මොකද වෙන්න ඕනේ වැඩි වෙන්න ඕනේ. તો තමයි පීඩනය වැඩි වෙන්නේ. යට පීඩනය වැඩි වෙන එක වැඩි කරලා ගත්තොත් තමයි විදුලි බලාගාර නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක කියන ශ්‍රී ලංකාවේ ජල විදුලි බලාගාර ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කරන ක්‍රම දෙකක් තියෙනවා. මොනවද ක්‍රම දෙක? ලංකාවේ තියෙන සියලු විදුලි බලාගාර වර්ග කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම වලින් එකක් තමයි ජල හිතානුව වර්ගීකරණය. පළවෙනි ලියන්නේ ජල හිතානුව විදුලි බලාගාර වර්ගීකරණය. ක්‍රම දෙක එකක් ලියන්නේ ජල හිතානුව විදුලි බලාගාර වර්ගීකරණය. පළවෙනි එක ජල හිතානුව විදුලි බලාගාර වර්ගීකරණය. දෙවෙනි එක උපදවන ධාරාව. උපදවන ධාරාව අනුව ජල විදුලි බලාගාර වර්ගීකරණය. ක්‍රම දෙකයි තියෙන්නේ. ජල හිතානුවයි උපදවන ධාරිතාව අනුවයි වර්ගීකරණය. මේක දැනගන්න ඕනේ. මතක තියාගන්න ලංකාවේ විදුලි බලාගාර වර්ග කරන්න ගියොත් වර්ග දෙකයි තියෙන්නේ. ජල හිතානුවයි උපදවන ධාරිතාව. ජල හිත කියන්නේ මොකක්ද කියන එක. හරි මම මේක රූප කරන මැක්වල ජල හිත කියලා කියන්නේ මොකද මතක තියාගන්න ජල හිත අහලා විභාගෙට රචනා ප්‍රශ්න කාලා තමයි ජල හිත යන්නේ විභාගගත එක සම්බන්ධව අහුව විභාගෙට ජල හිත යන්නේ පැහැදිලි කරන්න කියලා. මෙන්න මේව ජලාශය වේල්ල ගත්තොත් එහෙම හරි මෙන්න මේක ගත්තාම මේ ජලාශයේ ජල මට්ටමත් හිතන්න මෙහෙම ජල මට්ටම මෙතන කියන්නේ මෙන්න මේ ජල මට්ටමක් තියෙනවා ජල මට්ටම මෙතන එහෙනම් ජලාශයේ ජල හිත කියලා කියන්නේ මේ ජලාශයේ ජල මට්ටමේ ඉඳලා මේ ජල මට්ටමේ ඉඳලා ජලය මුදාහරක ස්ථානය දක්වා මෙන්න මෙතන තියෙන ජල කඳේ උස තමයි ඒ කියන්නේ මෙතන මෙහෙම ඇන්ගල් බලන්න දැන් මෙයා ගත්තොත් මේ උස තියෙනවනේ මෙන්න මේ උස ගත්තාම මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන මේ තලබම්බරය මේ දක්වා තියෙන ජල කඳේ උස තමයි අපි කියන්නේ ජල හිස කියන එක. අර්ථකථනය කරන්න අහලා තියෙනවා. එහෙනම් ජලාශයේ ජල මට්ටමේ සිට
ජලය මුදා හරින ස්ථානය දක්වා ඇති ජල කඳේ උස තමයි ජල හිස කියලා කියන්නේ. සමහර අය කිව්වොත් එහෙම ජලාශයේ ජල මට්ටමේ ඉඳන් ජලය මුදා හරින තලමඹරේ දක්වා කියලා කිව්වොත් කමන්නේ. ජල කඳේ උස අපි කියනවා ජල හිස කියලා කියනවා. ඉතින් මුලින්ම තියෙනන්නේ දැන් මේක වර්ග කරන්න බව වර්ග දෙක ජල හිස අණු වර්ගීකරණය උපදින ධාරිතාව යන්න. දැන් ලියන්න ජල හිස යන්න පැහැදිලි. ජල හිස යනු කියලා ලියන්න. ජල හිස ඒක ලියන්න යන්නේ. ඒක ටියුට් එකේ නම් තියෙනවා ජල හිස යනු පැහැදිලි කරන්න කියලා තියෙන්නේ. ඒක නැති යාල යන්නේ ජල හිස. දැන් ජල හිස යනු ජලාශයේ ජල මට්ටමේ සිට ජලාශයේ ජල මට්ටමේ සිට ජලාශයේ ජල මට්ටමේ සිට ජලාශයේ ජල මට්ටමේ සිට තලබඹරයට ජලය මුදා හරින ස්ථානය දක්වා තලබඹරයට බඹර නෙවෙයි බඹර මයන්නේ තලබඹරයට ජලය මුදා හරින ස්ථානය දක්වා තලබඹරයට ජලය මුදා හරින ස්ථානය දක්වා තලබඹරයට ජලය මුදා හරින ස්ථානය දක්වා ඇති ජල කඳෙහි උස ඇති ජල කඳෙහි උස තලබඹරේ දක්වා ඇති උස ජල හිස ලෙස හඳුන්වයි. එහෙම නේද? නෑ නෑ එහෙම නෙමෙයි. ආය නැවත බලන්න ලිව්වේ මොකක්ද කියලා. ජල හිස යනු ජලාශයේ ජල මට්ටම වේල්ලේ උස නෙමෙයි ඈ. ජලාශයේ ජල මට්ටමේ සිට තලවමරේ දක්වා ජලය මුදා හරිනු ලබන ස්ථානය දක්වා ඇති උස ඇති ජල කඳේ උස කියලා තමයි ජල ඇති උස කිව්වොත් තමයි. ජලාශයේ ජල මට්ටමේ සිට තලවමරේ දක්වා ජලය මුදා හරින ස්ථානය දක්වා නැත්නම් බයන්නද මයන්නද කියලා අහනවා. තල බමර කියන්නේ බඹර නෙමෙයි. තල බමර ගැන කියනවා. තල බමර ගැන තියෙනවා. තල බමර රූප දරහන් ටියුට් එකේ දීලා තියෙන්නේ. මේවා දීලා තියෙන මේ තල බමරය එහෙනම් මේ වෙන්න ඕනේ ජලාශයේ ජල මට්ටමේ සිට ජලය මුදාහරණ තලබඹරේ ජලය මුදාහරණ ස්ථානයේ දක්වා ඇති ජල කඳෙහි උස ජල හිස ලෙස හඳුන්වනවා. ජල කඳ කිව්වේ නැති කවන්නේ ඇති උස තමයි අපි කියන්නේ ජල හිස කියලා හඳුන්වනවා. ජලාශයේ ජල මට්ටමේ සිට ජලය මුදාහරණ ස්ථානයේ දක්වා කිව්වත් ඇති හිස උස තමයි අපි කියන්නේ ජල හිස කියලා. හරිනේ? ජලාශයේ ජල මට්ටමේ සිට ජලය මුදාහරණ ස්ථානයේ දක්වා ඇති උසට අපි කියනවා ජල හිස කියලා කියනවා. රූපතරාලේ ඕන පැන්සලකින් ලකුණු කරගන්න. මෙන්න මේ හරිය මේ ජල වාතයේ ජල මට්ටම වෙන මෙන්න මේ උසල ගන්න. ඒක තමයි ජල හිස කියලා ගන්න. අන්න එහෙම ගත්තාම ලංකාවේ විදුලි බලාගාර වර්ග කරන වර්ග දෙකකට එකක් තමයි ජල හිස අණු. අනිත් එක උපදවන ධාරිතාව යනවා. දැන් අන්න ඔය ටික ක්‍රම හතරක් තියෙනවා. ක්‍රම හතර දැනගන්න ඕනේ. මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද? ජල හිස අණුව විදුලි බලාගාර වර්ගීකරණය කරන්නේ කොහොමද කියන්නේ? ජල හිස අණුව විදුලි බලාගාර වර්ග කරන්නේ කොහොමද කියලා හැම කෙනාම දැනගන්න. ක්‍රම හතරක් තියෙනවා. මේකේ ජල හිස අණුව ක්‍රම හතරයි, උපදවන ධාරිතාවය අණුව ක්‍රම හතරයි. විදුලි බලාගාර වර්ග කරන එක. ගොඩක් අය ඊළඟ පොත දෙනවද කියලා නේ. මේවයි අපි පොත ඊළඟ පොතේ බොහෝ දුරට කරන්නේ නැතුව ඊළඟ පොත දෙන්න නැතුව ඉන්න හදන. ඒ වේලාවට අපි කරන්න යන්නේ උදේ උගන්වනවා. දැන් මේ පාඩම කරන්න නැද්ද? ඒ වගේ මොකද කරන්නේ? සමහරක් අය කියන්නේ ගොඩක් අය පොත අරන් ඉවරලා නේද? පොත විතරයි
පොත විතරයි කිසි දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. පොත විතරක් උදේ ඇවිල්ලා රෙකෝඩ් එකක් දාගෙන යනවා යන්න බාවට. නිදාගෙන ඉවරලා. ඒකට හොඳයි මේක ලයිව් ගන්නවා. පොතත් කරත් එකයි ලයිව් ගන්නවත් එකයි කොහොමන්නේ. ඒ නිසා අපි පෙයින්ට් උට ගන්නවා මේ වෙලාවේ. අනික දැන් ගොඩක් අයට ඕනලා තියෙන ඊළඟ හොඳ පාඩම් ටික තියෙන මෝඩ් ට්‍රාන්ස්ෆර් ඔප්පෑම් ප්‍රශ්න හදපුවා දෙනවා ප්‍රශ්න ටික අපේ උන්ට දෙනවා. වැඩ ඉවරයි. හරි ජලහිත අණු වර්ගීකරණය මෙහෙමයි. ජලහිත අණු වර්ගීකරණය කරන්න ගියාම මේකේ ඔයාලට ටියුට් එකේ නම් ඉඩ දීලා තියෙනවා නැත්නම් ඔයාලා ලියන්න ජලහිත අණුව ජලහිත නම් පැහැදිලි කරානේ. ඊට ජලහිත අණුව විදුලි බලාගාර වර්ගීකරණය කියන එක යටතේ මෙහෙම කරුණු හතරක් තියෙනවා. වර්ගීකරණයේ කරුණු හතරක් තියෙනවා. පළවෙනි එක ගන්නේ අඩු හිස බලාගාර. ඔයාලා ඉඳ ලියන්න රූල් හතරක් තියෙනවා. ඒ රූල් හතරේ ලියන්න පහළ ලියන්නේ. ඒක ලියන මුල් මේක තියෙන්නේ අඩු හිස බලාගාර. ඒක පොඩි ඉරි කැලලක් අහලා ගන්න. මීටර 15 දක්වා ඒවා අපි ගන්න අඩු හිස බලාගාර. මීටර 15 දක්වා ඒවා අපි ගන්න අඩු හිස බලාගාර. අඩු හිස බලාගාර. දෙවෙනි එක ගන්නවා අපි මධ්‍යම හිස බලාගාර. මධ්‍යම හිස බලාගාර. ඒක ගන්න මීටර 15 ඉඳන් මීටර 70 දක්වා ඒවට අපි ගන්නවා. ඒ ජලහිත අණුව වර්ග කරලා තියෙන විදිය. තුන්වෙනි එක ගන්නවා මම මතක තියාගන්න අඩු හිස මධ්‍යම හිස ඊළඟට ඉහළ හිස. ඉහළ හිස බලාගාර එයා ගන්නේ මීටර 70යි මීටර 250යි දක්වා. මීටර 70යි මීටර 250 දක්වා ඒවට තියෙනවා. ඉහළ හිස හතරවෙනි එක වෙන්නේ මොකද්ද? ඉතා ඉහළ හිස බලාගාර එයා ගන්නේ මීටර 250ට වැඩි. මීටර 250ට වැඩි. මීටර 250ට වැඩි. ඔව් කීය වෙනකන් සමහරක් අය දැන් අද IT ක්ලාස් වල දිනවනේ තව ටික 7-8ට ගියේ. දැන් මෙහෙමයි අපි ආයේ හැමදාම ඔයාලට සෙන්සුරාදා කරනවා. බදාදා කරනවා. ඊට අමතරව ඉරිදා උදේත් කරනවා බං. ඒතර 22 යට ක්ලාස් 3ක් වැටෙනවද නැද්ද? තියරි ක්ලාස් 3ක් වැටෙනවා. එක පේපර් කරනවා අනිත් දෙකේ තියරි කරනවා. එක දවසක එක්කෙනෙක් කරනවා අනිත් දවස් එක්කෙනෙක්. ඒතර මොකද වෙන්නේ? උඹලට පාඩම් ටික ඔක්කොම හව වෙනවා. හතරයි මේ හතර එකක් තමයි අඩු හිස බලාගාරය මීටර 15 දක්වා මධ්‍යම හිස බලාගාර 15යි 70යි ඉහළ හිස බලාගාර 70යි 250යි ඉතා ඉහළ හිස. ඉතා ඉහළ හිස කියලා කියන්නේ මීටර 250ට වැඩි. right. ඔය ජල හිස අණුව. ඊළඟ එක තමයි උපදවන ධාරිතාව අණුව වර්ග වෙනවා. එහෙනම් ලියන්න උපදවන ධාරිතාව අණුව වර්ගීකරණය. මෙන්න ලියන්න උපදවන ධාරිතාව අණුව විදුලි බලාගාර වර්ගීකරණය. ඔය ක්‍රම දෙක මතක තියාගන්න. කවදද කියලා ක්ලාස් කරන්න කියලා අහනවා. ටයිම් ටේබල් ලියන්න 22 එනවා. 2022 කට්ටියට තියෙන ක්ලාස් ටික. මොනවද? මෙයාට කියනවා සෙනසුරාදා තමයි යාළුවගේ දවස්. සෙනසුරාදා හරිද? සෙනසුරාදා 8:30 12 දක්වා තියෙනවා තියරි ක්ලාස් එක. 8:30 12. ඊට පස්සේ තියෙනවා දැන් ඉරිදා තියෙනවානේ. ඉරිදා තියෙනවා පාන්දර 5 7 දක්වා තියෙනවා එක ක්ලාස් එක. හරිද? 7. ආයෙ තියෙනවා බදාදා
8:30 දෙක දක්වා යනවා දැන් ටිකක් අර පේපර් සිලබස් එක අඩුවෙන් හින්දා කලින් නවත්තන්න නැත්නම් දෙක දක්වා ඒක හවස් වෙන්න පුළුවන් අර කතාව මාසෙකින් වැඩ වැඩි වෙනවනේ මේ දක්වා කරනවා සර් දැනට මේ 2022 කරලා පාඩම් මොනවාද? ඈ දැනට 2022 කරලා තියෙන පාඩම් මොනවාද? සෙන්සුරාදද නෑ 2022 දැනට කරලා තියෙන පාඩම් මොනවද තියෙන්නේ? දැනට කරලා තියෙන පාඩම් මේට කලින් තියෙන පාඩම් ඔක්කොම ටික කරලා ඒ කියන්නේ මොනවද පාඩම් ටික RCL කරලා තියෙන්නේ හරිද ප්‍රතිරෝධක ධාරිත්‍රක සම්පාදන ප්‍රතිපාදන ඊට පස්සේ මේක ගෘහ පරිපතක් කරලා තියෙන්නේ හැබැයි දැන් කාට හරි ආවොත් එහෙම දැන් හිතන්නකෝ දැන් 22 කුරුණෑගල ළමයි ඉන්නනේ ඒ කට්ටියට මේ පාඩම් කරලා තිබ්බේ නැහැ එයාලට chance එකක් දීලා තියෙනවා සඳ අඟහරුවාදා දවස් දෙකක් දීලා තියෙනවා සඳ අඟහරුවාදා මේක අමතරව මේ පාඩම් වලට සම්බන්ධ නැති ළමයි ඉන්නවනේ ඒ කට්ටියට දීලා තියෙනවා කවද්ද සඳුදා අඟහරුවාදා තියෙනවා සඳ අඟහරුවාදා දීලා තියෙනවා කලින් පාඩම් මුල ඉඳන් යන්නේ දැන් යන්නේ ධාරිත්‍ර කියන්නේ මේ දවස්වල ධාරිත්‍ර ඒකේ සඳ රංගස අඟහරුවාදා මම ඒතකොට දෙන්න පාඩම් දෙකක් යනවා සම්දාංගාරවාද ප්‍රතිරෝධක ධාරිත්‍ර තාම යන්නේ සම්පාදනයේ ප්‍රතිපාදන එහෙම පිටිනවා. ඒතකොට ඒ ටික කරගෙන ඇවිල්ලා මේකට සෙට් වෙන්නත් පුළුවන්. පොතේ ළමයිට ටයිම් ටේබල් එකක් දාලා දෙනවා අනිත් දවස්වල පොත කරනවා. හරි? අබායෙන්න බෑ ඊයේ පොත කරන්නේ. අනිත්යට ඊයේ පාඩම අරංගස කරලා අනිත්යට දෙනවා. හැබැයි ඒ අයට මෙන්න මේ අපි දැනට පොත ගත්ත නිසා මේ ක්ලාස් අද ක්ලාස් එකක් දුන්නානේ. එයාට පාඩුවක් වෙන්නේ නැහැ. උන්ට වාසි පොතක් කරන් ඉවරලා නේ ස්කෝර් ටික හම්බ වෙනවා. රයිට්. පොතේ ගත්තට අද පාඩම දුන්නානේ. ඉතින් මේ ටියුට් එකේ තියෙනවා. හරියට අපි අරගෙන අග්ගා ලියමු ඈ. හතර ළඟයි. ලියන්න මෙන්න මෙයා මොකද්ද? උපදවන ධාරිතාව අනුව වර්ගීකරණය මතක තියාගන්න හතරක් තියෙනවා. දැන් මෙයාලගේ මතකයිනේ. අඩු ධාරිතා, ඊට අඩු ධාරිතා ඉහළ ධාරිතා ඉතා ඉහළ මේකේ තව හතරක් ගන්නවා මොකද පරිපතය ජවය පාඩම මෙයාට ජව සාධකයම කරලා තියෙන්නේ 22 කටේට කරලා මේ 20 මෙයාට කරලා තියෙන්නේ අද සම්දංගාවල පන්තුලෙක් කරනවා ඔයාලා කරානේ අර මතකද ජව සාධකයම කරානේ සම්පාදනයේ ප්‍රතිපාදනයේ ජව සාධකේ කොස්ටීට හැම දාලා හැදුවේ මං ගණන් කරලා තියෙන්නේ. අනිත් එහෙම අමාරු කට්ටිය මේ පන්ති හරි කමන්නේ මේ පාඩම් අමාරුයි කියලා මේ පාඩම් ආයෙ කරගන්න ඕන කට්ටිය අපිට කෝල් කරන්න ඕනේ. උඹලා කතා කරලා ලින්ක් එක දෙන්නේ. ළමෙක් අපිට කතා කරගෙන සර් මට මේ පාඩම ආයෙ කරගන්න සර් මට අල්ල ගන්න බැරුණා අමාරුයිකම අපි ආරයි. උඹලා තේරුම් ගන්න මුට දෙනවා ලින්ක් එක. ඒ වෙලාවට ප්‍රයිවට් දෙනවා ගෲප් එකට ඇඩ් කරන්නේ වෙනම දෙනවා. ඒව ළමයි කතා කරලා දාට එනවා. ඒක වෙනම සිද්ධියක්. රයිට්. එහෙනම් මොනවද පළවෙනි ලියන්නේ ඉතා අඩු ධාරිතා ජල විදුලි බලාගාර ඉතා අඩු ධාරිතා ජල විදුලි බලාගාර එතන ගන්නේ 0.1 මෙගාවොට් MW පේනවනේ MW මෙගාවොට් කියන එක මෙගාවොට් ඉතා අඩු ධාරිතා දෙවෙනි එක ඉතා අඩු ධාරිතා ජල විදුලි බලාගාර පළවෙනි එක ඉතා අඩු ධාරිතා ජල විදුලි බලාගාර ඊට පස්සේ අඩු ධාරිතා ජල විදුලි බලාගාර. එතන ගන්නේ සමානයි මෙගාවොට් 1 සිට මෙගාවොට් 10 දක්වා. පේනව නේද? මෙගාවොට් 1 සිට මෙගාවොට් 10 දක්වා යනවා. මෙගාවොට් 1 සිට මෙගාවොට් 10 දක්වා. තුන්වෙනි එක ගන්නේ මේක බේරෙන්න බෑ.
ඔව්. කවුද? ඔව් කියන්නේ. හරි 100 දක්වා ඊළඟ තියෙනවා අධිධාරිතා මෙගාවොට් 100ට වැඩිය 1000 නෙවෙයි 100 මෙගාවොට් 100ට වැඩි වඩාම බලා ගන්න තමන් ওই පාඩම් කර තැන් වල දැන් කොළ කෑලි ටිකක් හදාගන්න විදුලි බලාගාරයේ රූප ත්‍රාණයි ජල විදුලි බලාගාර ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි ජල හිසාණුවයි පුදුන ධාරිතාව ජල හිසාණුව වර්ගීකරණය ක්‍රම හතර ගන්නවා මේකේ වර්ග හතර ගහ ගන්නවා ඒකේ මතක තියාගන්න 15යි මුලින්ම ගන්න 15 දක්වා 15යි 70යි 70යි 250යි 250ට වැඩි මේකේ දශම එකක් ගන්නවා දශම එකෙන් පස්සේ 1යි 10යි තියෙන්නේ 10යි 100යි 100ට වැඩි අන්නේ නම් ටික අපිට මතක දැන් නම් එක වගේ ඉත අඩු ධාරිතා මධ්‍යම ධාරිතා අධි ධාරිතා අරගේ අඩු හිස බලාගාර මධ්‍යම හිස බලාගාර ඉහළ හිස ඉත ඉහළ හිස මේක ඉත අඩු අරගේ ඉහළ ඉඳන් පටන් ගන්න තමයි හරි මේ ඔක්කොම අපේ ඒවා තමයි ගොඩක් අපි දැන් මේවා තමයි දීලා තියෙන්නේ අපේ රටේම තමයි දීලා තියෙන්නේ එතකොට අපේ අධිධාරිතාවට ගන්න කොත්මලේ යනම විශාලය වගේ ඔක්කොම ගන්න විශාල විදුලි බලාගාර වලින් කොහමද අපේ කොත්මලේ කොල්ලෙක් මේකේ ඉන්නව නෑ නේ බයෝමැට්ස් එකේ ඉන්නේ කොත්මලේක බලන්න තමයි වෙන්නේ දැන් රයිට් එහෙනම් අන්න ඔය ටික කරලා ඊළඟට අපි තියෙන ජල විදුලි බලාගාරයේ කොටස් ටික හඳුන්වා දෙන්න මොනවද කියන එක උමාන් ජල මාර්ගයේ කොටස් ටික අපි ඒකේ තල බඹර වල ෆොටෝස් ටිකක් බලලා තල බඹර මොනවද කියලා හඳුනගෙන ජල විදුලි බලාගාරයේ කොටස් ටික කරලා ඉක්මනට ඊට වැදගත් මේක මේ වැදගත් නෑ මේ වැදගත් කොටසක් තියෙනවා මොනවද ලංකාවේ ට්‍රාන්ස්ෆෝමර් තියෙන උපකොළවල් ටික උපකොළවල් හතරක් තියෙනවා ජනන ජාල බෙදා හැරීම ඒවා ඉස්ටලේටර් කොයිල් එතන විදිය ඉස්ටලේටර් කොයිල් අඳින්නේ කොහොමද ඒ වගේ ට්‍රාන්ස්ෆෝමර් ඇයි මොකද වෙන්නේ අනම්මන ඒ සිද්ධි ටිකක් තියෙනවා තමයි වැදගත් තමයි වඩා හරිය ගොඩක් මේ තියෙන තාම මේ විදුලි බලාගාර මුල් ටික යන්නේ ඒ ටික පොඩි හැඳින්වීමක් ඔය තියෙන්නේ ඉතින් මේවත් අහනවා MCQ වල ජල විදුලි බලාගාර ජල හිස ඔය අහලා තියෙනවනේ රචනා ප්‍රශ්නවත් අහලා ව්‍යුහගත එකෙත් අහනවා ඉතින් මේ පාඩම් අනිවාර්ය විශේෂයෙන් මතක තියාගන්න මේවා බොහෝ දුරට අහනවා මේවා රචනා ප්‍රශ්න දෙන්නේ මේවයි ඒ නිසා මුල් තැනක් දෙන්න මේවට මේවා ලොකු අමාරුනේ ලොකු නෝට් නැහැනේ පාඩම් කරන්නත් පුළුවන් ඒ නිසා කොහොම හරි උදේ බලමු උදේ 5:00 ගෙන හැරලා ඉන්න පුළුවන් 22 යට අනිත් ඒවා නැතත් මේකට හැරලා ආවනම් හරි 22යි විශේෂයෙන් ඔයාලා තියරි ක්ලාස් එක යන පන්තියක් විතර මේක කරයියා ඉතින් ඔයාලා කැපවීම තමයි අපි වැඩ කරන්නේ ඔයාලට වෙන්නේ නැත්තම් ළමයි මේකට එන්නේ නැත්තම් වැඩක් නැත්තම් අපිට නවත්තද අපිටත් හොඳයි තව ටිකක් නිදා ගන්න පුළුවන් අපි අර පොතක් chance එක දීලා මෙයාලට දෙද්දි ඔයාලා වැඩක් වෙන්න ඕනේ 22 ලාස්ට් එක 22 අපි හදලා ගන්න හදන්නේ ගන්නට දැන් ඔයාලා කට්ටිය නොවැම්බර් ලිව්වොත් එමු ඔයාලා හදලා ගන්නවා අපි එතෙන්ට ඔයාලගේ උනන්දුව කැපවීම සෙට් එක යාළුවෝ ටික කතා කරලා ගෲප් එකට ගිහලා එන්න කියලා නැත්තම් මේ ගෲප් එක මත 200 ගණන් හිටපු ගෲප් එකක් මේක හරි උන්ට දැනුවත් කරන ඉස්කෝලේ ඇති නම්බර් ඇති උන්ට කියන්නේ දැන් ක්ලාස් යනවා දවස් 3ක් යනවා එනවනම් සෙට් වෙන්න කියන්න සෙට් වෙලා වැඩේ කරගෙන යන්න පුළුවන් හැබැයි මුල් ටික කරගන්න බෑ කියලා කවුරු ඉන්නවා එයාලට ආයෙ දවස් දෙකක් දීලා දෙනවා සම්දංග හරුවාදා ඒක අපිට වෙනම කතා කරන්න ඕන අද ළමයෙකුට සාධාරණයක් වෙන්නේ නැහැ නේ chance ඕන තරම් තියෙනවා අපේ live class ඕන තරම් තියෙනවා වීඩියෝ බලන්න ඕනෙත් නැහැ වීඩියෝ එකතු කරන්න ඕනෙත් නැහැ මං live class ඕන තරම් අපේ තියෙනවා ඉතින් ඒවට එන්න කැම්පින් ඒ නිසා වැඩ කරමු ඉස්සරහට සම්බන්ධ වෙමු රයිට් එහෙනම් සියලු දෙනාට සුබ දවසක් ඉස්ටා වැඩනවා ලයික් කරනවා ඒ නිසා අදට නවතිමු පස්සේ හම්බෙමු හරි එහෙනම් අදට නවතින්න
සියලු දෙනාටම සුබ දවසක්.